नमो तस् भगवतु वरहतो सम्मा सम्बुद्धस्ස මේ සූත්‍රයේ කොටස් අපි පැහැදිලි කරගෙන දැන් මේ අපි උත්සාහවත් වෙන්නේ අපිට විස්තරයක් නොදන්නා වූ ජීවිතයක් ගන්න තියෙනවා. ඒ අපි පරිහරණය කරන්නා වූ ජීවිතයේ අපට යම් යම් අයිතිවාසිකම් ලබා දීම සඳහා මේ ජීවිත ගොනු ඇතුළේ මොනවද තියෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපිට ගොනුව ජීවිත ගොනුව උත්සගෙන එනේන දේවල් දුක්ඛ පණින දේවල් පාවිච්චි කර තවත් මොනවද දෝ කියන ජීවිත පරිහරණයක් කිරීමයි අපි දැන් තියෙන ස්වභාවය. හොඳයි. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතය ඇතුලේ සකස් වෙලා තියෙන දැනට දැන්පත් වෙලා තියෙන ඒ වගේම දැන්පත් වීමේ ක්‍රියා සංවිධානය වෙන ආකාරයෙන් මම ඉදිරිපත් කළා එන්නවා මේ ඇතුලේ තමා පාවිච්චි කරන වස්තුව තුළ තියෙන ශක්ති ස්වરૂපයේ ශක්තිය මොනවද කියලා තේරුම් ගන්න උපකාරයක් දෙනවා වගේම ඒක තේරුම් ගත්තට පස්සේ අපි විසින් බලාපොරොත්තු වෙන අර්ථයක් ජීවිතය ඇතුලේ තියෙනවා. මොකද්ද දුකින් නිදහස් වීම? ඒ දුකින් නිදහස් වීම කියනවා වූ ඒ தত্ত্বය ජීවිතයේ එක්ක සම්බන්ධ කර ගැනීමට අර ඉදිරිපත් කරලා තියෙන විග්‍රහය තුලින් දෙන්නා වූ යම් ඒ විස්තරේ අඩංගු වෙලා තියෙන කරුණු ටික ක්‍රමානුකූලව පාවිච්චි කරනකොට අර අපි බලාපොරොත්තු වෙන අර්ථය සාර්ථක කර ගැනීමට නොවර්තින පුළුවන් වෙන අයිතිවාසිකමකුයි මේකෙන් ලැබෙන්නේ. අපි අර්ථය අපතුල කවදාත් තිබුණ දැනුත් තියෙනවා. නමුත් ඒක සාර්ථක කරගන්න පිළිවෙල නොදන්නා නිසා ඉදිරිපත් වෙන දේ මොකක් හෝ වේවා ඒක තමයි හිතෙන හැටියට පාවිච්චි කළා දැනට තමන්ගේ පුළුවන් කමේ හැටියට පාවිච්චි කළා ඒ බලාපොරොත්තු ආර්ථය විනාශ කරගන්න. දැන් අපි කරන්නේ ඒකයි. ඒතකොට තමාට ලැබෙන දේ තමාට ඒ බලාපොරොත්තු සාර්ථක වෙන ආකාරයෙන් පාවිච්චි කිරීමට ක්‍රමය මොකක්ද කියන බවයි මේ ධර්මයේ තුලින් කියනවා. එතකොට මේ ධර්මයේ තුලින් දෙන්නන ඒ කාරණය සාර්ථක කර ගැනීම සඳහා බැරි පුළුවන්කම් ඇති වෙන සත්‍යයේ බුද්ධ අපේ ජීවිතය ඇතුළෙම තියෙනවා. ඒක විග්‍රහ කිරීමට ඒක තේරුම් කර දීමට බුද්ධයාණන් වහන්සේ පාවිච්චි කළා මේ උපදින්නා යෝනි සතරක්. නමුත් ඒ යෝනි සතර ඒ යෝනි වශයෙන් කිව්වේ උපදින තැන කියන එකයි. ඒකට දැන් ඒ උපදින තැන කියලා අපි වචනයට කම් දෙනවා සමගම අපට හිතෙනවා අපි මරිලා ගිහිල්ලා නැවත උපදින තැනක් ගැනමයි අපට හිතට නැගෙන්නේ. උප්පත්ති කියන එකේ ඒ වර්තරේ කියලා අපි හැමදාම තේරුම් ගැනීමට පුරුදුලා. නමුත් මේ සතර යෝනිය ඉදිරිපත් කරමින් පෙන්වන්නේ අර සිතිවිල්ල පහළ වෙලා නැවත සිතිවිල්ලකට ආක්‍රමණය වෙනකොට නැත්තම් සම්බන්ධ වෙනකොට ඒ රසය ඊළඟ සිතිවිල්ලට දෙනකොට ඒ සිතිවිල්ල ඇතුලේ තිබිච්ච ශක්තිය විසින් අනුතුරු සිතක් පහළ කිරීමේදී බෙදෙන කොටස් හතරයි ඔය යෝනි වශයෙන් පෙන්නන්නේ. ඒකට ඒකම තමයි කලල් වශයෙන් දල වශයෙන් අර උත්පත්ති ලබන්නේ. නමුත් ආත්මයෙන් ආත්මයකට නැත්නම්
ලෝකයෙන් ලෝකේ පරිවර්තනය වීමේ නැත්තම් සම්බන්ධ වීමේ අවස්ථාවට පමණක් මේක අපි ගත්තොත් අපිට ඒක හදන්න දෙයක් හදන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ සියුම් විදිහට ක්ෂණිකව සිද්ධ වෙන සිද්ධිය අස්යෙන් අපි මේ දැනීම ඉස්සරහට આવොත් අපට පුළුවන් එක්තරා ප්‍රමාණයකින් අපේ හැකියාවේ හැටියට ඒ සාර්ථක කරගන්න. දැන් ගිය පාර අපි විස්තර කළේ කාම දික්ටි සීලබ්බත අත්වාද කියන මේ උපාදාන හතරයි. ඒ උපාදාන හතරෙන් තමයි ඔය කියන යෝනි සතර සකස් වෙන්නේ. ඒ යෝනි සතර කියන්නේ අණ්ඩජ, ජරාබුද, සංසේද, ඕපපාතික කියලා යෝනි සතරක් දෙන්නේ. ඒ කියන්නේ තත්ත්ව හතරක්. ඒ තත්ත්ව හතර වෙන්නේ මොකද්ද? සත්‍ය කියන මේ ඇලීම යම් ආකාරයකද සංවිධානය උනේ ඒ සංවිධානය වෙන තත්ත්වය ඇතුළේ ඒ සංවිධානය වෙන තත්ත්වය ඇතුළේ අර කියනා වූ අයිතිවාසිකම් හතරින් එකක් ලබා දීමට ඒ සංවිධානාත්මක ස්වરૂපය උපකාර වෙන බවයි බුදුහාමුදුරුවෝ මේ ඉදිරිපත් කරන්නේ. ඒවල දැන් මේක දල වශයෙන් තෝරනකොට අර අණ්ඩජ, ජලාබුද, අණ්ඩදිවි විදුවකින් උපදින ඒ කියන්නේ විස්තරයක් ඇතුලේ උපදිනා වූ සත්‍යය තමයි අණ්ඩජයට දෙන්නේ. සංකේතික කියන්නේ ගැදෑම. ජලාබුද කියන්නේ ඔය වෙනත් ආකාරවල ගස්වලදී කට්ටිවල ආදී වශයෙන් ඉස්පත්ති ලැබීමේ අයිතිවාසිකම්. ඕපපාතික කියන්නේ ඒ විදිහේ සම්බන්ධයක් නැතුව අවකාශ ධාතුවේ තිබෙනා වූ රසායන එක් කරගෙන ඇති වෙනා වූ උප්පත්ති ස්වභාවය. එතකොට මේ වර්ග හතරකින් එක්තරා කොටසක් බෙදෙනවා. වර්ග හතරකින් එක්තරා කොටසක් බෙදෙනවා දුගති පැත්ත. එක්තරා කොටසක් බෙදෙනවා දුගති පැත්ත. දැන් මේ ජරාබුද කියන මේ තත්ත්වයේදී මේ බෙදාමකින් උපදින සත්‍ය කොටස. ඒකේ සුගති දුගති වශයෙන් අයිතිවාසිකම් කියන්නේ තත්ත්වයක් ඒක ඇතුළේ. ඒ වගේම මේ ඕපපාතික කියන තත්ත්වයේ සුගති දුගති වශයෙන් බෙදීමට ඒකේ තියෙනවා සුදුසුකම් අයිතිවාසිකම් අයිති මේ තත්ත්වයක් ඒක හැදී පවතී. ඒවා අපි විග්‍රහයට බහින් ඉස්සෙල්ලා මේ කාම ධාතුවේ කිව්වේ අර යමක් දෙක තමාගේ බැඳීම සංවිධානය කිරීමේ ශක්තිය සංවිධාන ක්‍රමය උදා කරන්නේ සංවිධාන ක්‍රමය උදා කරන්නේ දික්තියෙන් කියලා. ඒකට දික්තිය කියලා කතා කරනකොට අපි අප විසින් එය දේරුම් ගන්නා හැටි කියන එකයි අපි දික්තිය වශයෙන් අරගෙන තිබෙන්නේ. එතකොට ඒක කරන්නා වූ පුජ්‍යලයක් වෙන් වෙනවා. බෞද්ධ දර්ශනයේ හැටියට පුජ්‍යල දෙවිය අයින් කරන්න ඒ වාගේ මාත්මී අයිතිවාසිකම අයින් කරන්න වෙලා තියෙනවා. කියන්නේ ඒක සම්පූර්ණ බොරුවක් නිසා එහෙම එකක් නැති නිසා ඒක අයින් කළා වුණ අපි මේ ජීවිතය පිළිබඳව කරුණු තේරුම් ගන්න. ඒ මුල් වැරද්ද අයින් කරන තුරු
අපිට මේ ධර්මවල තියෙනා වූ යථා ස්වરૂපي තේරුම් ගන්න බෑ. දැන් අපි තේරුම් ගන්නවා අපි යමක් තේරුම් ගන්නවා කියව වටහා ගන්නවා කියවම ඒ ක්‍රියාවල ආධිපත්‍ය ගන්න හිමිකාරයෙක් පුජ්‍යලෙක් ඉන්න බව පේනවා. ඒවත් ඔක්කොම අනිත් දේවල් එයා තමයි කරන්නේ කියලා අපිට ඒ පුජ්‍යලෙකට අපිට ඒක බාර දෙන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාට කමක් නැහැ. අපි ගිහිල්ලා වැටෙන්නේ කිසිම උත්තරයක් ගන්න බැරි කිසිම තේරුමකට වැඩක් කරන්න බැරි දැනකට වැටෙනවා ඒ අනුසාරින් ගියාම. මෙතන පෙන්නන්නේ අනාත්මීය ආත්මීය අයිතිවාසිකම අයින් කරලා හේතුවට අනුව ඵලය ලැබෙනවා කියන එකයි ඒවෙන් පෙන්නන්නේ. බුද්ධහම ඒක කඩින් ඉදිරිපත් කරන ඒක ඔප්පු කරපු දේශනා. ඒකට දැන් මේ දිට්ඨි කියන එක අපි බුද්ධිලෙක් නෙවෙයි නම් මෙතන අපි මේ සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා යමක් අරගත්තා නම් ඒ දිට්ඨිය කියන නාමයටයි කොටස සිද්ධුනේ කොහොමද කියලා බැලුවොත් ඒක විග්‍රහ කරනකොට අපිට සිද්ධ වෙනවා ඒ බුද්ධයාගේ ජීවිතය ඇතුලේ තත්පත් වෙලා තියෙන කාම ශක්ති විශේෂයන් නානා කාම වර්ග අසකනාදී දිව ශරීරයේ සුද්ධ ඒවටයි කෘත්‍යයන් කිරීමේ කාම පස් වර්ගයක් තියෙන අතර ඒ කාම වර්ග පහේ දෙදුම නානාතරාතිරම් වලින් වැඩ කිරීමේ ස්වરૂපයි එක එක පුද්ගලයක් ලැබිලා තියෙනවා. දැන් එක පුද්ගලයෙක් විඳින අයිතිවාසිකම ඒ වස්තුවට හිමිවා වෙනවා විනා තවත් පුද්ගලයෙකුට ඒ වින්දනය මොන ආකාරයකට විඳින්න බැරි විඳින්න ලැබෙන්නේ නැත්තේ අර සකස් වූ දේ නිසා කාම ධර්මයේ කාම ශක්තියේ තියෙන විවිධත්වය නිසා. ඒතකොට දැන් මේ දිට්ඨියට අපි අනාත්මය මිශ්‍ර කළා කතා කරනකොට අපි දිට්ඨිය කියන්නේ හිතෙන් යමක් පිළිගන්න ආකාරය. දැන් අපි රූපයක් දැක්කම ඒ රූපයේත් එක්ක අපේ සිත සම්බන්ධ වීමේදී ඒකේ තියෙන හැඩය වර්ණය ප්‍රමාණය ආදී යම් යම් දේවල් ආශ්‍රිතව අපේ සිත ඇදී ගන්න තත්ත්වයක් තියෙනවා ආත්මික ආකාරවල ඒ රූපේ නිමිති කරගෙන. එතකොට ඇදී ගන්නා වූ යම් ප්‍රමාණයක ඇලීම් ස්වરૂපයන් වැඩි නම් ඇලීම් ස්වરૂපයන් වැඩි නම් ඒ ඇලීම් ස්වરૂප සියල්ල එකාසු වෙලා ඒ සියලු වේග සිතෙන් තමයි ගන්නවා. දැන් එක්කෙනෙක් පාටට ප්‍රිය කරනවා ඇති එක්කෙනෙක් හැඩයට ප්‍රිය කරනවා ඇති තවත් එක්කෙනෙක් ඒ ප්‍රමාණය ඒකේ ස්ථූලත්වය මෙයාදී දේවල් එක එක්කෙනාට ප්‍රිය වෙන කොටස් ඇති. මේ ඔක්කොම නානා තරාතිරම් වලින් ප්‍රිය වෙලා ඒ නිමිත්තත් එක්ක තමාගේ සිත ඇදී ගන්නා යම් ප්‍රමාණයක්ද ඒ ඇදෙන ප්‍රමාණයට ඒ ඇදෙන අවස්ථාවේ ඒ සිතේ තියෙන්නේ දිට්ඨියට සම්බන්ධ මිච්ඡා පැත්තයි. ඒකටයි දිට්ඨිය කියන්නේ. තේරුණාද? අද වත්කම තාම නෑ. තාම අහුනේ නෑ. දැන් අපි යමක් දෙක අපි බලනකොට ඒ වස්තුවේ තියෙන යම්කිසි හැඩයක් අල්ලගෙන සිතක් පහළ වෙනවා. ඒකට ඇදී ගන්න. ඇදෙන. ඒක ප්‍රිය කරන. ඒ ප්‍රිය කරන ස්වરૂපයෙන් ඒ නිමිත්ත ආශ්‍රය කරන වෙලාවෙදී සිතේ තියෙන පිළිගැනීමයි ඒ ප්‍රිය කරනවා කිව්වේ. නේද? සිතේ තියෙන පිළිගැනීම. ඒ වස්තුව හොඳයි හැබැයි ලක්ෂණ පරිහරණයට සුදුසුයි කියන මේ නිගමන රාශියක තීරණයක් තමයි සම්පූර්ණ මේ එකමුත් වෙලා හොඳයි.
ඒ හොඳයි කියන සිතේ තියෙන්නේ මොකද්ද? ඒ වස්තුව පිළිබඳව මිත්‍යා දෘෂ්ටියයි. ඒ පුජ්‍යලේ පිළිගත්තා නෙවෙයි. ඒ වස්තුවේ ඒ දේ එක්ක ඒ ආකාරයෙන් ආකර්ෂණය වෙන ශක්ති ස්වરૂපයන් විසින් ඒකත් එක්ක ක්‍රියා කරපු ආකාරය තමාට දැනෙච්ච හැටි කියනවා. දැන් ඒක හොඳයි කියා මගේ හිත පිළිගන්න තියනවා. එහෙම. ඒ හොඳයි කියා පිළිඅරන් තියෙන සිත නිසායි අරකට බැඳුනේ. ඒ හොඳයි කියා පිළිගත්තේ තමන්ගේ ශරීරයේ ඒ වස්තුවේ ඒ හැඩයක ඒ වර්ණයක ඇලී බැඳී පවතින ශක්ති ස්වરૂපයන් තමා තුළ තිබුණ නිසායි. නැත්තම් ඇලී මේක ක්‍රියා කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ මගේ සිත කියන එක සක්කාය වශයෙන් කරනවා කියලා කියනවා. නෑ දැන් මගේ සිත ගන්න ඕනේ නෑ. දැන් මේ ඒක අයින් කරලා අපි කතා කරන්නේ. මගේ සිත ඔතෙන්ද දාන්නේ අපි. ඔයා ඔය දාන්නේ විදි කරාට දැන් දාන්න දෙන්නේ නෑ ඒක. වස්තුවිය බලන්න මගේ සිත කැමති කියන අදහස තුන ඒක විද්‍යා දෘෂ්ටියට වැටෙනවා නම් ස්වාමීනි. සක්කාය වශයෙන් කරනවා. ඔය එතන තියෙන්නේ සක්කාය තමයි. සක්කාය කල්පනා කළොත් එතන විද්‍යා දෘෂ්ටියක් නෑ. මෙයා දන්නවනම් මේ මගේ ශරීරේ තාම මේ දේවල් එක්ක ආකර්ෂණය වෙමි බැඳී පවතින දේවල් තියෙන නිසා බැඳී පවතින ශක්තිය තියෙන නිසා මේ වස්තුවට මේ ආකාරයෙන් මේ සිත ගමන ඒක සම්පින්දින ගොනුව වේගය දැනෙනවා. ඒකෙන් තමයි මම දැනගන්නේ මගේ ළඟ වැරදි විදිහට ක්‍රියා කරනවා. ශක්ති තාම මගේ ජීවිතය ඇතුලේ තියෙන බව දැන් මේ වැරදි ආකාරයකින් යමක ඇලිච්ච මේ කාරණය උඩ තමයි මට දැනෙන්නේ. දැන් මේ දැනීම මතුවෙන්නේ තාම ඒවා තියෙනවා. ඒ වැරදි ආකාරයකට අර බැඳීම ඇලීම අසුරු කිරීම සිදු වෙච්ච නිසා ඒකට විවරණේ නම් කරනවා. ඒ පිළිගත් ආකාරය වැරදි. පිළිගත් ආකාරය වැරදි. ඒ මොකද ඒ විදිහ බැඳීම නිසා ඒ විදිහ වැඩ කිරීමට ශක්තිය මේක ඇතුලේ තියෙන තුරු කවදාකවත් දුගතිය ඉපදීම සසරේ ගමන් කිරීම නවතින්නේ නැහැ. මොකද ඒ ක්‍රියාකාරීත්වයෙන් තවත් ඒ ශක්තිය වර්ධනය වෙනවා. එතකොට මේ දික්ටි ස්වરૂපය කෘත්‍යක විවරණයක් විනා අපි කරන එකක් නෙවෙයි කියන එකයි තේරෙන්නේ. ක්‍රියාවක තියෙන හරි වැරද්ද මේකයි කියා තේරුම් ගන්න හරි ක්‍රියාව වැරදි ක්‍රියාව අපේ ඉදිරියේ විදහාවක්. අපේ ඉදින් වැඩි කෙරෙන්නේ වැරදි ක්‍රියාව ස්වરૂපය. ඒකේ තියෙන්නේ මිච්ඡා වැරදි දික්කියයි කියන්නේ පිළිගැනීම. මොකන් විහිඳ පිළිගන්නේ? ඒ ශක්තිය විහිඳ පිළිගන්නේ. ඒ ශක්තිය විසින් පිළිගන්නේ එක වැරදි කියන්නේ මොකද? ඒ විදිහේ පිළිගන්න ක්‍රියාව කරනකොට සංසාරයේ දුක කියාමත් සංසාර ගමන කිරීමත් ඒවා නිසා සිදු. අන්න ඒක වැරදි. මොකද්ද වැරදි? ඒ ක්‍රියාව වැරදි. ඒ ක්‍රියාව වැරදි කියා සිතකින් තීරණය වෙනවා නම් ඒ තීරණය වෙන්නා වූ සිතේ නැත්නම් ඒ ශක්තිය අපි සිතේ කියන්නේ මේ ශක්තිය. ශක්තිය කියන්නේ ඒ අවස්ථාවේ තියෙන ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මොකද්ද? නිවැරදි තීරණයක් දී. එතෙන්දී ඒ දික්ටි දර්ශන ස්වરૂපේ නැත්නම් පිළිගන්නා ස්වરૂපේ දෙස බලලා ඒ අනුසාරයෙන්
මේක විවරණය කළා. බෙදලා. ඔය ක්‍රියාකාරීත්වය හොඳ නෑ කියලා තීරණය කරනකොටම ඒක කියන ප්‍රඥාව. ඒක දැන් ඕක සම්මා බවට පත් වෙනවා කියන්නේ කොහොමද? අර ඒ කියන ඇලීමේ ඒ කියන සම්බන්ධ වීමේ ශක්තිය නැති කිරීම සඳහා යම් කිසි උපක්‍රමයක් ශාසන මාර්ගයෙන් පෙන්වනවා නම් සීල සමාධි ප්‍රඥා කියන දාන සීල භාවනා කියන ඔය දාන සීල දෙකේ වර්ධනය කිරීම තමයි භාවනාව කියන්නේ. දාන සීල දෙකේ උපකාරය ලැබමින් යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනකොට එයින් යා කරන්නේ මොකක්ද? දාන සීල දෙකෙන් අර යම් දේ පිළිබඳව තියෙන බැඳීමන තියෙන හේතු තියෙනවා නම් ඒල ආදීනව සලකමින් අය ආදීනව සලකන්නා වූ සටහන තමන්ගේ මනෝ ධාතුවේ තම්පත් වීමට එයා උත්සාහ ගන්නවා. එයාට එතකොට අත්තරින්න යමක් බෑ. ඒක පුජ්‍යලීකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි කියනවා දැන් මේලාගේ කිසිම නැහැනේ මම උන්න මලා බලන්නේ කියලා කියනවා. නමුත් ඊට පස්සේ අහනවා දැන් කොහෙද මිනිහා ඉන්නේ කියලා දන්නේ නැහැ. අර එයා දන්නේ නෑ එයා බැඳිලා ඉන්නවා. අපිට අත්තරින්න බෑ. අත්තරන හේතුව එක්කාසු වෙලා හේතුව හැදිලා ඒ හේතුව විසින් අලෝක එක මැඩපවත්තලා අත්තරින ශක්තිය ඉස්සරහට ආපුදාට අත්හැරිලා ඇති. ඒකේ අත්තරින ශක්තිය හදන්නේ කොහොමද? ඒකේ ආදීනව වරද දෝෂයේ සිදුවෙන්නා වූ අපරාධය. දැන් යම් කිසි කෙනෙකුට ඊටාම හොඳ සුවඳක් ගන්න. ඊටාම හොඳ වර්ණය ඇති. යම් කිසි කෑමක් ඉදිරියේ ගෙනත් තිබ්බ හැටියේ මිනිහා ඉතින් ළඟලෑස්ති වෙනවා මේක කණ්ඩ. යම් කිසි පුද්ගලයෙක් කියනවා. ඕක වර්ණය මේක උනත් පාට මේ වර්ණය කොහොම උනත් සුවඳ කොහොම උනත් ඔය මිනිහා ඕක හැදුවේ අන්නහමල් බඩ යන බඩ වලක් කරන જાතිය දාලා කියලා ඕකේ තියෙන්නම මේ බඩ යන දේවල්. ඒතකොට අර ලකලෑස්ති තිබුණත් සුවඳත් එක්ක වර්ණයෙන් කළ සම්බන්ධකම තිබුණත් අර බඩනරක් කෙනෙක් කියන කතාව එහෙමත් මුළු වර්ණෙත් එපා වෙනවා හැදෙත් එපා වෙනවා සුවඳත් එපා. මොකද අර බඩනරක් එක්කහම තියෙන නිවිල්ල තියෙන දුක්ඛ කරනකොට මේවා පරාදයි. අනේ ඕක මෙතන කවුද ගෙනානු විහාරයට අවුනෝ ගෙනින් දාන්නු කවුරු හරි කූඩියක් කෑවත් ඕක මැරෙනවා කියලා දැන් ඉතින් ඒක විශ්ු කරන තත්ත්වයක් නියන්නේ. ඒ මොකද එයා ඒ අත්හැරියේ අර තමාගේ බැඳීම ඇති කරන්නා වූ අර වර්ණයට බැඳීමයි රස සුවඳට බැඳීමයි. එයාට පසේට බැඳීම. කියන මේ ඔක්කොම පරාජය කරනවා. අන්න තනියම නෑ. මේක ගන්න ගිලා නන්නේ. මේ තුනම පරාජය කරනවා අර බඩේ අමාරුවක් හැදිලා ඒකෙන් නිද්ද දුක් ගැන හිතනවා. රාඩ නිද්දක් නෑ ඉතින් වැඩි දිනෙම දැම්පත් වෙන්න වෙනවා මේ කාලි කතරයා කොයි තැනට යයි දන්නේ නැහැ මේ ගානේ අම්ම ඕනනම් කාලා බෑ දෙක කොච්චර වදුනා ඒක නම් ඕනේ නැහැ කියලා හිතෙනකොට ඒ කෑම අත්හැරිය මොකද ආදීනෝයි කල්පනා මේකෙන් වෙන්නේ මේක කියා සලකපු හැටි ඒ කොටසට බය වෙනකොට මේ කොටස පරක්කයි අන්නේ ඒ ක්‍රමයටම යම් කිසි දෙයක තිබෙනා වූ අර බැඳීම් ස්වરૂපය විචා පැත්තට වැටිලා අනර්ථ කරන්න වගේ ඒ බැඳීම් ස්වરૂපය කඩන
ක්‍රියාවට වැටෙනකොට එවෙල ඉඳලා බැඳීම නවත්තන ක්‍රියාමාර්ගයට වැටෙන පුද්ගලයා ඒක කරන හැටි ඒක සිදුවෙන තත්ත්වයට බාර දෙනවා. ඒ සිදුවෙන තත්ත්වයට බාර දෙනවා කියන්නේ දැන් මෙතෙක් දුර අපිව මේ අනර්ථ වලට දාන්නේ අපි සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා මේ ආත්මයේදී සතහන් ඒවා උපකාරයෙන් හදාගෙන ඒවා අපේ හැම සිතිවිල්ලකටම මිශ්‍ර වෙන නිසා අපිට කොයි හොඳ වැඩේ කරන්න ගියත් නරකට වෙල්ලෙන්නේ නරක ආකෘති නරක හැඩ නරක ස්වરૂප අපේ tempත්ත මනෝධාතයේ තියෙන නිසා ඒවා තමයි අපිව සංවිධානය කරන්නේ. දැන් මෙතනින් ඒ විද්‍යාත්මක දැනීම ප්‍රයෝජනයට අරගෙන බුදුහාමුදුරුවෝ තමන්ට ඕන පැත්තට වැඩේ කර ගැනීමට ඒකම පාවිච්චි කරන්න කියලා තවත් අලුතෙන් දෙයක් දාන්න ඕනේ ඈ ඔය තීන එකම නිසි පැත්තට ආරෝපුවාම ඒක සිදු වෙන බව උන්වහන්සේ ඉදිරිපත් කළා පෙන්නනවා ඒකට බැඳීමෙන් යමකට බැඳීමෙන් මොන වස්තුවක හෝ තමන්ට ලැබෙනා වූ අනර්ථකර අයිතිවාදීකම එහි තියෙන විහිදුරුකම් එයින් තමන්ට වෙන අනර්ථ අප්‍රමාණ අනර්ථකාරී ස්වરૂපයක් ජන හිතමින් ඒක සංවිධානය කරනකොට පුරුදු කරනකොට ඒක මානසිකාරයේද පරිහරණය කරනකොට වෙන්නේ මොකද්ද අර යන්තරමක් ඇලෙන ශක්තියක් තිබුණා නම් ඒකට වඩා ශක්ති සම්පන්නව නොඇලෙන හේතු මේ මනෝධාතයේ සකස් වෙන්න පටන් ගන්නවා ඒ ක්‍රියාවල් වලට අනුව සිතිවිලි වලට අනුව ඊට පස්සේ ඔහුට යම් ප්‍රමාණයකටද ඒවා සකස් වුනේ ඒක ඔහු දැනගන්න ඕන ඔහුගේ සීලය කියන්නේ ශික්ෂාපදයකට අනුව සංවිධානය වෙලා ඉන්න එක ඉතින් සාමාන්‍යයෙන් ගුරු වීමට කරන වැඩක්. නමුත් සීලය කිව්වේ ඒ කලින් යමකට ඇලුනා නම් ඒ ඇලුනා වූ ප්‍රමාණය කොච්චර මගේ සිත ඈත් වෙලාද කියා බලාගන්න උපකාර වෙන සංඥා කොටස තමයි සීලයටයි කියලා. ඒකෙන් තමයි සංඥාව දෙන්නේ මොකක්ද? ඉස්සර එවැනි දෙයක් ගැන ඒ විදිහ දෙයක් ගැන හඬක් එනකොට සියල්ලක් දැල්ලා ඒකට යොමු වෙන ගතිය තිබුණා. නමුත් ඒකේ ආදීනව සලකලා ඒ දොස්සමිට පැත්ත පිළිබඳව විතර හිතමින් ඒ ගැත්තම දියුණු වීමට උපකාර කරපු උපකාරය ලබාගත් මේ පුද්ගලයාට දැන් කලකට පස්සේ ඒක ගැන මතක් කරනකොට වැඩි උනන්දුවක් ඒ පැත්තට නොයන බව මේක සම්ප්‍රහාරට ඒකට සම්බන්ධ වෙන්න වැඩි වෙනදාමෙන් වැඩි උනන්දුවක් දැක්කන මතුවෙන බවක් නොදැනෙන උට දැනෙන්නේ නැත්තම් නොදැනෙනවා නම් අන්න එතෙන්ද ඔහු දැනගන්න ඕන මගේ අත්හැරීමේ ප්‍රමාණය හැදලා තියෙන ප්‍රමාණය මේ සංවරයේ ප්‍රමාණයෙන් මට තේරෙනවා. ඒකට කියනවා සීල. එතකොට දැන් යම් කිසි කෙනෙකුට අතේ ලෙඩක් තියෙන බව දැනගන්න. අත උස්සන්න බැරි නම් අත හොලවන්න බැරි නම් ඒ මිනිහා දන්නවා මොකද්ද අතේ ලෙඩක් තියෙනවා. ඒක දැනගත්තේ කොහොමද? වෙනදාමෙන් අත හොලවන්න බැරි. දේත් දාලා ඒක යම් කිසි තත්ත්වයකට සෝයකට හැරෙනකොට ඔහු අත හොඳයි කියලා දැනගන්නේ කොහොමද? අත මෙහෙම එල්ලගෙන අර ඒකෙන් නිකන් විද්‍යාවකින් දැනගන්නව නෙවෙයි. අත හොල්ලලා බලනවා විසිකොල බලන්නේ හරි මාර කරකොල බලනවා දැන් හොඳයි. මේක දැනගත්තේ අධ්‍යාත්මික තත්ත්වයක් බාහිර සංඥාවකින් දැනගන්න. නැත්තම් අත හොඳද නැද්ද කියලා යම් කිසි කෙනෙකුගේ අතක් බැඳලා ලෙඩ අතක් බැඳලා ඒ මිනිහාට දෙයක් දාලා බැරියන් යම් කිසිකින් ඇහුවොත් කොහොමද අත හොඳද කියලා
අනේ මම දන්නේ නැහැ කොහොමද කියන්නේ අත හොල්ලන්නවත් නැහැ මේ මිනිස්සු බැලගෙන නෙමෙයි තියෙන්නේ. එයාට කියන්න පුළුවන් වෙන්නේ කවදාද හොල්ලමු දාන්න. නේද? නේද මම දැන් ඔන්නේ තමයි. ඔව් ඈ. එයා තමයි ඇයි කිව්වොත්. එතකොට අන්න ඒ වගේ තමයි මේ දානයට සීලය බුදුහාමුදුරුවෝ සම්බන්ධ කරලා තියෙන්නේ. අභ්‍යන්තරික දියුණුවක් බාහිර සංඥාවකින් දැනගන්න සීල දාන සීල දෙක එක්කොල්ල දුන්නා. එතකොට දැන් අර පුද්ගලයා අර කාරණේ පිළිබඳව ආදීනව සලකලා ඒ ඇලීම් ස්වરૂපය යම් ප්‍රමාණයකටද අඩු වෙලා තියා මොකද දැනගන්න හම් වෙන්නේ ඔහු ඒකට ශරීරයේ ඉන්ද්‍රිය කොටස් වලින් මේක පිළිගන්න ඉදිරිපත් වෙන අඩු වැඩි කමේ ප්‍රමාණය. ඒක වැඩි උනන්දුවකින් දැන් අහන්න නැත්තම් එයා එක කතා කරන්න ඕවම තමයි මේ දැන් කම්සු හොය යන්නේ කියලා එයා ඒක වෙනාදකට මෙල්ලනවා නම් අන්නේ ඉතින් තේනවා ඒ පිළිබඳව තියෙන බන්ධන ගතිය හේතු වන ශක්තිය දැකීමට හේතු වන ශක්තිය දැන් ඇතුලේ දුර්වල අඩු වෙලා ඒවා මේ යම් ප්‍රමාණයකට වෙනස් වෙලා යම් ප්‍රමාණයක් නිමිති එක්කද මොහු ඒක ඒ ආකාරයෙන් සංවිධානය කරලා තියෙන්නේ ඒ නිමිති හම් වෙනකොට තමාගේ පැවතුම් ස්වરૂප වලින් ඕන ඒවත් එක්ක මිත්‍යා පිළිගැනීමද සම්මා පිළිගැනීමද මගේ ජීවිතය ඇතුලේ දැන් තියෙන්නේ කියලා හොයාගන්න අර සීලමය ස්වභාවය උපකාරයි. ඒ දාන සීල දෙකේ දියුණු භාවය ඇති කිරීමේ කෘත්‍යය කියන භාවනාව වඩනවා. අන්නේ ඒ ආකාරයෙන් ඕන මේ අපේ ජීවිතයේ ඇතුලේ අපේ ජීවිතයකට උපකාර වන ජීවිතේ පවත්වමින් නානා තරාතිරන් වලට අපේ ජීවිතේ යොමු කරවන පෙරල ඒ කාම ධාතුවේ ක්‍රියාකාරීත්වයේ අනර්ථකාරී දැඩි අනර්ථකාරී පැත්ත වැඩ කරවමින් ඒක වර්ධනය කරගෙන කරන්නා වූ දික්ටි ස්වરૂපේ පිළිගන්නා වූ ඒක අවබෝධයේ තේරුම ආදී මහා ගණනාවක් ඔය එකකට දීලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම නෙවෙයි නිමිත්ත පිළිගන්න ස්වરૂපේයි දික්ටි කියලා. අපි දැකීම කියලා කියනවා. ඒ දැකීම තමයි දික්ටි යන වචනේ අර්ථය. නමුත් එතන සිද්ධ වෙන්නේ අර සත්‍ය විහිං තවත් සත්‍යයක සත්‍යය දැනගන්න ආකාරය. ඉතින් ඒක සත්‍ය වලට අයිති එකක්. විනා උජ්ජලේක අයිතියක් නෙවෙයි. ඒ සත්‍ය අඩු වෙන තුරු අපේ ජීවිතයගේ අනවශ්‍ය පැත්ත කැඩෙන්නේ නැති නිසා ඒ සත්‍ය අඩු වෙන වැඩ අපිට කරන්න වෙලා තියෙනවා. ඒ සත්‍ය අඩු වෙන වැඩේ තමයි දානේ නමින් කිව්වේ අත්තරීම. අත්තර ප්‍රමාණය දැනගැනීමේ ලක්ෂණය උපකාරය සහය තමයි සීලේ වශයෙන් කියන්නේ. සීලේ වශයෙන් කියන්නේ. මෙන්න මේ ආකාරයෙන් මේ සංවිධානය කරන යම් කිසි ජීවිත ස්වરૂපයක් තිබෙයි නම් ඒ සංවිධානය වූ ප්‍රමාණයේ හැටියට අර කිව්වා වූ අණ්ඩජ ජලාභුති සංවේදන උපපාතික කියන තත්ත්වයන්ගේ අර නිසි පැත්ත කියන්නේ දුක් අඩු පැත්තට ජීවිතේ සාර්ථක කර ගැනීමට අන්නාර කිව් දික්ටි ස්වરૂපය ආදී ඒ උපාදානයන්ගේ අඩුකම ඒක වෙනවා හේතු වීමයි මේ එකම ක්‍රමය. එතකොට දැන් ඒ යම් කිසි ආකාරයක සත්‍යයක උත්පත්ති ලැබුවා. දැන් අපේ බෝසතාණෝ ඒ බෝසත් ජීවිතේ ගත කරන කාමයේදී උන්වහන්සේට හම්බෙලා තියෙනවා
මොනර වෙලා උපදින. ඒක පිටුවටින් උපදින සත්‍ය. එතකොට තවත් වැදෑමකින් උපදින අවස්ථාවල ඒ බෝසතාණන් උපදිලා තියෙනවා. තල් ඕපපාතික උපදින ආකාරවල ඉපදලා තියෙනවා. ඉතින් මේ කුණුමත් ආදී ස්ථානවලේ බෝධිසත්වය උපන්දානක් නම් පේන්නේ නැහැ. අණ්ඩජ ජලාභියෝපපාතික කියන මේ තුන නම් පැහැදිලිව තියෙනවා. ඒකට ඒ ආත්ම ඒ අයිතිවාසිකම් වල ඒ උපදුනේ ඒ බෝසත් චිත්තේ අනිත් චිත්තල වෙනස අපිට පේනවා. ඒ සතා ක්‍රියා කරලා තියෙන හැටිය විග්‍රහ කරනවා හිතනවා. ඒ බෝසත් සතාගේ ජීවිතේ පවා ගැළවිලා තිනවා. හරි මොනරුව අතර එසේ නැත්තම් මුවන් අතර එසේ නැත්තම් ආංශය අතර මේ සතා ඉපදිලා. නමුත් ඒ සතා නිසා ඔහුගේ අර යම් කිසි ජීවිත ශක්ති විකාශනයක් හේතු කරගෙන ඒ සතා නිසා එවකට හිටපු ඒ වර්ගයේ සතුන්ට අභේදානිය ලැබිච්ච බුවත් ඒ වාතාවරණ සඳහන් වෙනවා. එතකොට දැන් සාමාන්‍ය සතෙක් දැක්කම මරන්න හිතීමත් මේ සතා දැක්කාම මරන්න නොසිතීම. ඒ සතා නිසා තවත් මේ වර්ගයේ සතුන්ට තවත් මරණ වේදනාවෙන් මිදෙන්න ඉඩ නොදෙන තරමට මෛත්‍රිය පහළ වීම කියන මේ අයිතිවාසිකම් අර සතා ලැබුයි. මොන ආකාරයෙන්ද කිව්වොත් අර කීවා වූ අර කාම දිට්ඨි කාම ධාතු මිත්‍යා දිට්ඨියෙන් තොර වූ සම්මා දිට්ඨි ශක්තියක් තමාගේ ශරීරය ඇතුලේ හැදෙන්න අවශ්‍ය ක්‍රියා මාර්ගය සංවිධානය කරපුවාම වෙනත් හේතු වෙන කර්ම වෙන හේතු නිසා අර කියන්නා වූ යෝනිසතරෙන් කෝකට වැටුණා. ඒ තමා විසින් සකස් කළා වූ ශක්තියේ අපංගම ඒ උපන් ආත්මයට බලපාන හැටි මේ දැන් අර ලක්ෂණ මොනරෙක් නිසා මේ මොනරාව අල්ලන්න කොහොම ආසාවක් නැහැ. ඉතින් මොනරාව අල්ලගෙන එතේ මාලිගාවට ගියාම මේ මොනරගේ ස්වરૂපය අනිත් මොනරෝගේ තමයි. පොළවේ කුඩි තියෙනවා, පිළ තියෙනවා, පිහක් තියෙනවා, දෙල්ල තියලා ඔක්කොම හරි. නමුත් අනිත් මොනරු අල්ලගත්තාම සමහරුන්ට ඇති කරන්නවත් ඉතින්. එදා ඒ මොනර රජමාලිගාවට ගියාට පස්සේ මේ මොනරගේ දිහා බලපුවාම අමුතු කරුණාවක්, අමුතු මෛත්‍රියක්, අමුතු ආස්වාදයක් ඒ රජපෞලේ ආයත ආපු නිසා සත්තුරුන්ට එදා කියන්න සිද්ධ වෙලා තියෙනවා. අනේ මේ මොනරට වදෙදී යවන්නේ මේ මොනර අතරන් නෙමෙයි අනිත් කිසිම මොනරෙක් මරන්න බෑ. කියන හිත පහල කරලා තියෙන්නේ බණ පොතේ නම් කියනවා මොනර බණ කිව්වලු. මොනර බණ කියලා මම හිතනවා ඉතින් ඔය දේවතා ආරාධනාව කාර්යය කරලා මම විලාසක් වාඩි වෙලා මුලා ගෑගෙන හැබැයි එයා ඒ බණ කිව්වේ කියන වචනේ අපිට සම්පූර්ණ විරුද්ධ වෙන්න බෑ. බණ කියන්නේ හොඳ හැඟීමක් දෙන්න උපක්‍රමයක් දෙන්නේ කියන එක. යම් කිසි හොඳ හැඟීමක් දීමට දැන් මේ වෙලාවේ මම ශබ්ද කරලා යමක් කියමින් හොඳ හැඟීම් දෙන්න හදනවා. මේකටත් කියනවා බණ කියන්නේ බණ කියනවා. නමුත් මේ හොඳ හැඟීම දෙන කොයි ක්‍රියාව වුණත් ආවේ හොඳ හැඟීමක් නම් කටින් නොකියුවට ඒකේ බණෙන් සිද්ධ වෙන දේ සිද්ධ වෙලා තියෙනවා. යාර ඒ හැඟීම දින්න
මොනතර බණ කිව්වේ කියලා ඉතින් කාටද කිව්වේ මේ දේශ දෙකෙන් ගන්න ධර්මට උවා ඒ අර නිවිත ස්වරූපේ වැරදි නමුත් ඒ එතන සිද්ධ වෙලා මොනතර ආනිරන්නේ දිනලා නමුත් ඒ මොනින් අල්ලගෙන මොන දිහා බලනකොට මහා කරුණක් ප්‍රණාමයි උපන්න අර සංසාරේදී අර සතා ඇලීම් ගෝචරුකින් ඒ ආන විශ්ය ආන්ත ඔබ ගොඩට ගන්නම් අර ඇලීමේ ටික ස්වરૂපයේ යක්‍රාණයක් බිඳලා තිබුණේ ඒ ප්‍රමාණය ආත්ම ඒ අනිත්‍ය ඉතිරිලා ඒ සතාල ඒකට අපි තේරෙන්නේ මොන මෙයක් කී දිස්තාවේදී සක්කරම යහපත් විවා ජීවිත අවදානම් මහපුරුවා ඒක නම් නොන්න බෑ ඒ නිසා කොයිතරම් මුදායි තවතාවි මේවර ගතිය කියන නමු විතර අන්තරේ ලබා පුළුවන් ආගේ තමයි තිබුණා ඒකට ඒ මොන විදිහේ අපි කෘතිය විනාම ජීවිතය ඇතුලේ සමාන වෙනකොට ඒයින් වෙන බලයේ පස්සේ ජීවිත පවා ගන්න ඒ සම අපුර ඔකොන ඒ ඉතින් මහතුලත් විදිය සංසම්පූර්ණ කරලා පහළිම දැන් මේකට වෙලාවෝ සම්මුතිය කාන්තිනේ කයි ඉතින් දායක අනුපාතිකේ අනගරණ අනුපාවක් මොකද කවදාකවත් අර උගුලට නම් අපි කියන්නේ. අයියා දන්නෝ මේකට පස්සේ වෙන දේ මොකක්ද? ඒ හේතුව මොකද? ඒ සතාටි තරම කාස්ටක රෞද්‍ර සූපෙන් දීන්තිය ගොඩක් ප්‍රමණය කිව්වොත් ගෝපිතෙන් දරියවස්තවන පිටබන අපයක් ඒ උපතිය අවස්ථාවේ තමයි. ඒයි සපතෝ කියලා වදිනවා. ඒ ඡන්ද තත්ත්වවල සම්පතවල පොසත් ජීවිතේ පහසේ යම් දීලා ඒ පුසත් ධර්ම පාල. ඒතකොට දැන් සංසේජිත උපවාදී මේ ජලාබුද උපවාදී මේ සංසේජිත කියන්නේ කුණු මාස් දියර ආදී ස්ථානවල උපදින සත්‍ය මේ කොටස් දැන් ඕපපාතික ජීවිත අවස්ථාවේදී ඒකේ සුගති දුගති දෙකක් දුගති දෙකක් වෙනවා. නමුත් මේ බන්තු සාමාන්‍ය පොත්වල මේ මිනිස් ආත්මය ඕපපාතික උපදිනයි කියන එකට යාලා සඳහන් කරනවා. ඒකට අපි අපේ ගහන්න යන්නේ නැහැ. ඕපපාතික කියන ස්වરૂපයේ උප්පත්තිය බලපුවාම දැන් මලකයන් විදිහට උපන්නට ඕපපාතික කියන්න බෑ. ගහක පොළේක සතෙක් උපන්නට ඕපපාතික කියන්න බෑ. ඒ ඔක්කොම වැටෙන්නේ සංසේජිත පක්ෂයට. ඕපපාතික කියන්නේ අවකාශ ධාතුවේ තිබෙනා වූ දැනගත නපුරු මන්තරයකින් පුළුවන් මන්තරෝලින් අවකාශ ධාතුවේ තියෙන විෂ වායු එක්කාසු කරන්න වගේ මොනවන්තරෝලින් සෞම්‍ය රසායන එක්කාසු කරන්න වගේ අර චිත්ත ශක්තියේ තියෙන ඒ ස්වභාවයේ හැටියට ඒ චිත්ත ශක්තියට ඔය කියන අනිත් තුන් යෝනියම උපදින්න සූචිපන්න නැති නිසා එවැනි චිත්තක් බාර ගන්න ඔය කියන තුන් යෝනියම නැති නිසා එයා ඕපපාතික වෙනවා. ඒක සුගති දුගති දෙකටම බලපානවා. ප්‍රේත අසුර ආදී ඔය කියන නේරයිත ආදී කියන ඔය සප්ත කොටස් අර කියන උපාදිත ස්වરૂපයෙන් පත්තිය. ඒ උප්පත්තිය ලැබුණා අපි හිතන්නේ මිනිහෙක් දැන් අපි කියන්නේ නිරිසත්තු අපායේ සදා උපදිනවම ස්වාමීනි මේ දිවිලෝක වල දිවිලෝක පාට දුරම හැදෙන්නේ කියන එක ඒකට උපවාසින් ඒ සුගති මේ කතා කරන දුගති මේ කුණු එක්කාසු කරලා හැදෙන අර පිළිසිදු දෙක එක්කාසු කරලා හැදෙන දොඩ අපි හිතන්නේ අපායේ අවිච්ඡේ කියන එකේ මිනිස්සු වගේ අපි වගේ සත්තු ඉපදිලා ඇති
ඒ ඇත්තකින් සිංහලේ වල සිංහලෙන් කෑ ගහනවා ඇති අර ආදී වශයෙන් ඒ ගුණ අරගෙන තියෙනවා. නමුත් එතන ඒ සතා උපදින්නේ මේ ස්වරූපයෙන් නෙවෙයි. එයාට දුක් විඳීමට සුසු ආකෘතියක් අරගෙන එතනට ගැලපෙන විදිහට එයා ඒ ස්ථානයේ උත්පත්ති ලැබුවා ඇති. මේ මිනිස් රූපයෙන් අතර උපදිනයි කියලා කියන්නේ එන්නන්නේ මිනිසුන්ට ගව්වක් වශයෙන් මේකට බයපද්දන. ඉතින් එහෙම ඒ උපකාරයක් නොලැබෙනව නෙවෙයි. නමුත් අපි මොනින් සලකා බලනකොට ඒ උපදින ස්වરૂපයේ දෙන්න ගිහින් බලා ගන්න ඕන. නමුත් ඒ ඕපපාතික උත්පත්තියක් බව කොහොමද අපි ඉන්නේ කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒ තත්ත්වයට ඒ සතා ඕපපාතිකව උත්සාහයක් ලැබුව පහළ වීමේ ස්වરૂපයේ ගත්තේ මොන බලයක කිව්වොත් ඇලීමේ බලය කොයිතරම් උත්කෘෂ්ඨ අන්දමින් දියුණු වෙලා කිව්වොත් ඒ සතාට මෞකුසක හෝ වෙනත් තැනක උපකාරයක් නොලබා ක්ෂණිකව ඒ සිත පිළිගන්න ඒ අවකාශ ධාතුවේ නරක කොටස් ක්ෂණිකව ලෑස්ති වෙලා තියෙන නිසා එව නෙමේ සතාගේ උත්පත්ති ස්වરૂපයේ සංවිධානය කරලා වැඩටත් දාලා ඉවරයි. ජලාභුජ ස්වરૂපයේ කාලාන්තරයක් ඒ සත්‍යයක් ආමා ඒ බෞද්ධයේ වැඩිලා මේ කාලෙක පස්සේ තමයි යාගේ වැඩ පටන් ගන්න. තවදී පුංචි උනාත් ඒ සිතිවිලි පහළ වෙනවා. නමුත් මේ සත්‍ය ස්වરૂපයේ කොයිතරම් උග්‍ර වෙලා මේ නරක බලය වැඩි වුණාද කිව්වොත් ඒකට බාහිර ලෝකේ කිසිම උපකාර නැතුව මේ ලෝකේ සියලු නරක යාව පිළිගන්න නැහැ. ඒ නරක එක්කාස් වෙලා ඒ වස්තුව ක්‍රියා කරන හැටියි අර පීඩන ලැබෙන්නේ. නරක එක්කාස් විච්ඡාව නරක පීඩන ලැබෙන කිසියම් කියන්නේ ඕනේ අපි දන්නවා ඒවා එක්කාස් වුණු නරක තමයි වෙන්නේ. ඒ ඕපපාතික ස්වરૂපේ ඒ දුකදී සත්‍ය උපදිනා වගේ බෞද්ධ පහළ වීමට තරම් සුදුසු තත්ත්වයේ ඉක්මවාමි තමන්ගේ සිතේ අර බැදීම් ස්වરૂප යම් ප්‍රමාණයකට අඩුකලේ ඒ අඩුකල ප්‍රමාණයේ උද්ද අවස්ථාව තමයි සුගතියේ ඕපපාතික උත්පත්තියක් ලබන. ඒ දේවත්වයේ කියලා අපි ඊහාර කතා කරන්නේ දේවත්වයේ ඒ දේවත්වයේ කියලා කිව්වේ නිසි පාලනයට වැටිච්ච නිසා. පාලනයට වැටිච්ච නැති සම්බන්ධ නැති වස්තුත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ වස්තුවට බැරිකම නිසායි ඕපපාතික උපදින. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී ඒ තැනකට මරණ අවස්ථාවේදී සාමාන්‍ය කෙනෙකුට වැඩි අර ඉස්හාන පිළිගැනීමට මෙයාගේ විඥාන සීමක් ඇති වෙයිද? ඔව් මෙයාගේ විඥාන ශක්තිය බලපාතයි. ඒ කාශ්විච්ච ශක්ති විශේෂයන්ගේ ක්‍රියාකාරීත්වයේ ගොනු කරන රූප වේදනා සංඥා සංකාර කියන ශක්තියකින් ගොනු කරන්නා වූ බලවත් පිළිසිදු තත්ත්වය මෞකුසක හෝ වෙනස් තැනක උත්පත්ති ලබන්න ගෝචර ස්වરૂපයක් නැහැ. ඒක ඊට වඩා පිළිසිදුයි. ඒක නිසා ඒක අල්ලන්න ඕන ඕපපාතික තත්ත්වයක්. එතන අර මෙයාගේ පිළිසිදුකම දෙන්නේ අතන සකස් වෙන තැන මේක පිළිගන්න සුදුසුයි. ඔව්. අපේ රසායන ගතිය මේ ශක්තියේ ඒක පිළිගන්න සුදුසුයි. හොඳ මිනිහව පිළිගන්න හොඳ අය ඇති. අන්න ඒකයි එතන. හොඳ රසායන ගුණ තීන පෙදෙත්. මේ ලෝකයේ වෙනම ආකාරයක් එක එක ලෝක සීමාවල් වල ඒකට බලපාන පිරිසිදු අපිරිසිදු රසායනික බලපෑමේ ඇති. නිසායි පිරිසිදු රසායන තීන පෙදෙතට කොයි ලෝකයක් මේ ශක්තියට මේ සිතට විඥාන වෙන්න තියෙන එකම ශක්තිය තියෙන එක. ස්වාමීනි මම මේ මිත්‍ර බුදුරජාණන් වහන්සේ කියන පොත්වල මේ ගැඩවිල්ලක් අහුවම මේ දෙන්නේ කියනවා නේද? ඒක කළා බලයින් අපාපු ගැඩවිල්ලට මොකද වෙන්නේ කියලා. අපාපු හැටියේ දැන් හුණු වර්ගයක් කැඩුනොත් බලන්න කොච්චර වෙලා නැත්නම්
එතකොට කීයක් අපිට හුණු දෙන්නේ කියේ. ජීවත් වෙන්න නිසා මේ කියන්නේ මම නම් ඉතින් බලන්නේ කියේ නෑ. කරගත්තා නමුත් මම විශ්වාස මට බෑ කියන්නේ ඒ කතාවේ අන්දවතට ආර්ථිකව තුවාලයක් නොවි වෙන වනවත්්‍ය පැත්තකින් කැඩුනා නම් ඒ තුවාලෙ හොඳ වුණා නම් ඒ කොට පණුව ජීවත් වෙ යන්නේ වර්ගේ නැති ඉන්නේ සත්වෝනේ දැන් මේ ඊයේ මම දැක්කා පුණු වර්ගයක් නටනවා මේ උඩ බලන්න ඒ නමුත් ඕන ගිහිලා ඌ දන්නේ නැහැ වර්ගය කොහෙද නමුත් අතන වර්ගය නටනවා අරේ ඌන ඒ විදිහට තාවකාලික වශයෙන් යම් කිසිාර රසායනික බලපෑම උඩ ඒ ක්‍රියාවේගය යම් කිසි කාල සීමාවක් පවතින්න පුළුවන් නමුත් ඒ එක කොටසක් වෙනවා ඒ කොටස තමයි ජීවත් වෙන්නේ කියලා අපිට පිළිගන්න හේතුවක් නැහැ හැබැයි බලා ඉන්නේ නැහැ අවස්ථයි බැක්ටීරියා එකක් දෙන්නා තව එකක් දෙන්න. කොයිකෙත් බලපාන්න කියන්නේ. ඒ මොනවද දන්නවද? ඒක අපිට දෙකක් වගේ මේ එකක් වගේ වුණාට එතන දෙකක් හැදිලා හැදිච්ච දෙක වෙන් වෙනවා මිස. දැන් ඇමි බගේ සත්තු ගොඩක් ඇමි හුඟක් හැදෙනවා. නෑ. ඒක ආශ්‍රය වෙවි ඒ විඥාන ශක්තිය පහළ වෙවි වෙනම යා රසායනික එක්කාසු කළා ඒ නියමතව ගානට වැඩනකොට මෙයාගෙන් එයා කැඩෙනවා. දැන් අපි ඒ වගේ විස්තර කරන්න වෙලාවකුත් නෙවෙයි අවශ්‍ය නැහැ. අපිත් එහෙමනේ උපදී ඇනිදෝ එතන වැඩිලා නේ ඇවිල්ලා ඈ ඕක අපි දෙවි මොකද දෙබිනි සත්තු කියලා දෙමේ දෙන්නේ කා වෙලා දැන් මේ සයිඩින් ඒ හං වලින් හා වුණා මස් වලින් හා වුණා එතන වත් දෙන්නේ සිත් දෙක අදහස් දෙක ජාර පුවත් වල තියෙනවා ඒ දෙන්නේ ඒ දෙවි ලොකු එක කතාවක් විවාහත් වෙලා එන්නේ එක්කෙනෙක් දරුවෝ හතර දෙනා අනිත් එක්කෙනා දරුවෝ තුන් දෙනා දරුවෝ දීලා නමුත් දෙන්නම ඇලිලා මරණ ඒක බයන්නේ කම ආර එක්කෙනෙක් මරනොත් අනිත් එක්කෙනා මොකද වෙන්නේ කියලා අපි ඥානම හිතන කපලා විශ්වල අනිත් අනිත් එක ඉන්නේ ජීවත් වෙන්න නම් විතරයි දැවෙන්නේ ඔක්කොම අනීබා දෙකට කරිලා අනීබා දෙකට කරනවා සත්‍ය දෙන්නේ පහළ වුණා එන්නේ කොටසකින් ආයෙත් දෙකට කරිලා ඒ විදි පහළ වීමක් ගැන ඉතිහාසයි ආල්දී මේ කියන්නේ එහෙම නෙමෙයි ඒ අනීබගේ යම් කිසි ශාරීරික මේ රසගුණයක් තියෙනවා අනීබෙත් ඒ රසගුණ ආශ්‍රිතව අනීබෙක් හදන්න පුළුවන් විඥාන ශක්තියක් අර රසගුණ ආශ්‍රිතව ගුණ මේ සම්බන්ධ වෙච්චාම ඒ ගුණව විසින් වෙනම රසගුණයක් හදමින් අනීබෙක් තරමට දිනුනාට පස්සේ එයා කැඩිලා එයාගෙන් ආගෙනවා දැන් මේ මෞතුසේ දරුවෙක් පිළිතුර ගන්න ප්‍රයාසාදී මෞතුසේ අර කුසේ ආශ්‍රිතව අර කොහෙන්වත් නැති විඥාන ශක්තියක් පහළ වුණාට පස්සේ ඒ විඥාන ශක්තියෙන් හැදෙන්නා වූ සත්‍ය නියමිත ප්‍රමාණයට හැදුනාට පස්සේ ඒ දරුවා මේ වෙලා අම්මෙන් හරිනවා. ඒකට අපි කියන්නේ දැන් අම්මෙන් කැලලක් කැඩිලා ගියේ මේ පුන්න අම්මෙන් ඔය කී කැලි ගියොත් අම්මෙක් ඉතිරෙන්නේ නැහැ. අන්නේ ඒ කුසියක් ඇතුලේ මේ ඊටම සිවුරු සතා නිසා මේ සීමාව ආශ්‍රය කරගෙන යාගේ ජීවිත සීමාව ආශ්‍රය කරගෙන තවත් ඒක හැදෙනවා. හැදෙන ඉක්මන නිසා බොහොම ඉක්මනින් එදා වර්ධනය වෙනවා. නැත්නම් එක සතෙක් කැඩලා දෙකෙක් හදන්න දෙන්නෙක් හදන්න හිතක් හදන්න බෑ. මේ නීතියක් දෙන්නේ අපි කතා කරන වෙලාව තියෙන්නේ හිත එහෙම එකක් නිසා. එනවානේ. අනිත් දෙකට කියලා සත්‍ය දෙන්නේ කොහොමද තේරෙනකොට නෑ අනිත් ඒකයි කියන්නත් බෑ උනේ කියන්නත් බෑ. දැන් අපි කියන්නේ ඇමීබදයකට කැඩෙන්නේ නැහැ. ඒ ඉන්න ඇමීබා එහෙමමයි හරියට අර අම්මා වගේ. ඇමීබගේ ජීවිත රසායන ගුලිය තියෙනවා. යට ප්‍රමාණයක් අයිතිනේ.
ඒ ගුලිය ආශ්‍රිතව එම රසායන පොඩ්ඩක මේ විඥානයක් ඒ ඇමීබට අයිති ප්‍රමාණයේ විඥාන කාල වෙච්ච හැටි ඒ විඥානය ඉතින් තවත් රසායන එක්කාසු කරලා එයාගේ ඇමීබයි කියන තත්ත්වය ගොනු වුණාට පස්සේ එයා අතරින් කැඩලා යනවා. මොකද දෙන්නේ මේ උපකාර කරන් හැදුනට දැන් මේවත් එක්ක ඉන්න ඕනේ නැහැ. දැන් තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. එක ඇමීබා කැඩෙනවා නෙවෙයි ඒ ඇටේ ඇමීබා උපකාර කරගෙන තවත් ඇමීබෝ හැදෙන සත්‍යයට ඒ විඥාන ඌවට උපකාර මේ ඌවට සහාය වේ සම්බන්ධ. ඒකයි. ඒ ඇමීබෙක් කැඩෙන්නේ නැහැ. එතකොට මොකද ආන්දැටි කපුගේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ කවදාවත් නැහපුවාම තරම් දුරෝසු කෙනෙක් කවුද මෙහාට ආවේ කියලා මම දැක්කා. එතකොට දැන් මේ ඕපපාතික தත්ත්වයේ වර්ග දෙකක් අපි විග්‍රහ කිරීමේදී දැන් අපි දැනගන්න ඕන අපේ ළඟ තියෙන මේ බැඳීම් ස්වરૂපය ඕපපාතික දුරු ඔය කියන උප්පත්ති ස්වરૂපයන්ගෙන් කෝකට වැටෙන්න බලයක්ද තියෙන්නේ කියලා සමාගේ අසකනාසේ දිව ශරීරය ඒ වස්තු කෙරෙහි සංවිධාන වෙන හැටි වැඩ කරන හැටි ක්‍රියා කරන හැටි බල අපොයි බොහොම සැරෙන් වැඩ කරනවානේ මේවට කියලා දැනගත්ත හැටි ආදීනව සලකල විජහට ඒවා කැඩෙන විදිහට හදා නොගත්තොත් මේ ලැබිච්ච අයිතිවාසිකම මේ වාසනාවන්ත මේ අවස්ථාවේ අපිට කිසිම ප්‍රයෝජනයක් නොගත්තා වෙයි. මේම අවස්ථාවක් ලැබෙද්දී ඉතින් කවදාද ආයි කියන්න බෑ. දැන් නම් අපි කවුරුත් විනාඩි පාවිච්චි කරනවා. ආයි කවදා හම්බෙන්නේ දන්නේ නැහැ. මේ අලබනාත්මේ හම්බෙන්නත් පුළුවන්. මම කොයි කාලේ තවත් හම්බෙන්නේ කියලා කියන්නත් බෑ. නමුත් අපේ ළඟ අර කිව් බැඳීම් ස්වરૂප தত্ত্বය මේ ධර්මත යම් ධර්මත කඩලා දාපු තියෙන්නේ කියලා අපේ සංවරයෙන් පේනවා නම් යාට බයක් නැහැ. මම මොකෙක් වුණත් මට නම් දැන් බයක් නැහැ කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ මොකද අර මොනතර වෙලත් ඒ සදාට ඒ සමාලම සංසේ සදස්සලා දිවිච්ච ධර්ම ශක්තිය ඒ ජීවන පොඩකින් උපකාර කරනවා. මොනරට මොනරෙක් වශයෙන් ජීවත් වෙන්න අවසර ලැබිලා නැතුව මිනිමරුවෙක් වශයෙන් වෙන්න කපුම් ඛණ්ඩයේ ඒ මොනරට හිමිලා. ඕව රැක්ක කවුද? වැද්දද රජුරුවද? කිසි කෙනෙක් නෙමෙයි. ඔහු ළඟ තිබි ධර්ම ශක්තිය. එතකොට මේ ධර්ම ශක්තිය සංවිධාන කරන හැටි මේ තරම් පැහැදිලිව දැනගන්න හම් වෙනකොට අපිට ඊළඟට ඉදිරියෝ තියෙන වැඩේ මොකක්ද? මේ මරණය අතලඟ වාගේ තියෙන අපි මේවා එකක්වත් ගෙනියන්න ලැබෙන්නේ නැති අපි ඒවා ඔක්කොම ඉන්නේ තියෙද්දි මට ඔක්කොම නැතුණා කමක් නැහැ. මේ ජීවිතේ පාලනය වෙන්නා මේ සිතිවිලි වල මේ தත්ත්වය මට සංවිධානය වුණොත් චක්‍රවර්ති රාජ සම්පත්තිය නෙවෙයි තුන් ලෝක රාජ සම්පත්තිය ලැබුණා වගේ මහා ජයග්‍රහණයක් කියලා අපිට සිතන්න වෙනවා. එසේ සිතලා වැඩ කරන්න කියලා. මොකද මේ ඔක්කොම සීන දර්ශනයක ප්‍රතිඵල වගේ අපි මේ පාවිච්චි කරනවා. මේ වෙලාවට ඒවා මගහරනවා. ඒවා ඔක්කොම අර වෙලාවෙදි නැති යනවා. මේක මොන ආත්මෙ දිවන් නැති කරන්නේ නැති වෙන බව අර කතා පුවත් වලින් උදේට අන්න ඒක නිසා දැන් මේ උපාදාන ස්වરૂපය යෝනි ස්වરૂපය බලපාන ඇති සංකන්දනය කරලා යන්නේ අද තිබුණේ මේ සතර වෙනි ගැන විස්තර කිරීමයි. ඒකට මේ කාලයේ ලැබිච්ච අවස්ථාව කාලයේ හැටියට විස්තර කරුණු කරුණෝලින් මා හිතනවා මේ ආයත අපි විසින් ජීවිතේ සංවිධානය කිරීමේදී ගත යුතු බලවත් වගකීම මොකක්ද කියන හොඳ තේරුම් ගන්න ඇති. ඒ තේරුම ගන්නව වැඩ කළොත් ජීවිතය පිළිබඳව තියෙන අර අපි සෝහන් වුණාය කියන සෝහන් වීමී කියලා කතා කරන අවස්ථාවේදී කඩන සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන එක්තරා ප්‍රමාණයකින් කැඩිච්ච තත්ත්වයක් සම්තමන්තුම දැනගන්න පුළුවන්. සෝවාන් වුණා සම්පූර්ණ සෝවාන් වුණා නෙවෙයි
සෝවාන් මාර්ගයට පිළිපම් නිසා ඒක සකස් කරලා තියෙන ප්‍රමාණය ධර්ම ප්‍රතිඵල ලැබෙන හැටි දැකලා හිතලා විඳලා සන්තෝෂයි. ඉතින් ඔන්න අද තියෙන දේශනාවල ඔය යමක් මේ පිළිබඳව අහන්න යමක් තියෙනවනම් අපිට කාලය වේදන්. යෝනි හතර සකස් වෙන්නේ ඒක සුගති දුගති වශයෙන් වෙනම ගානක් වශයෙන් යනවා. රූපපාතකත්වය සුගති වශයෙන් නිරිපාදි දුගති වශයෙන් දේව දක්වනවා. එතකොට නතර යෝනි අවතර දික්ටි උපාදානයේ ප්‍රතිඵලය. ඔය හතර යෝනියම දික්ටි උපාදානයේ ප්‍රතිඵලවල නානා ප්‍රමාණවල කොටස් වෙන්නිච්ච එක තමයි ඔය යෝනි සතරකට දෙන්නේ. එනවානේ ඒ සත්‍යය මේවා අනු ධර්මයට ඒවා තත්ත්වය හීන වෙනවා. මේවා වැඩි උතරමට ඒවා තත්ත්වය කුරුකුරු වෙනවා. ඒක නිසා සමහර යෝනි තියෙනවා මේවා මේ දිට්ඨියදීවා දිසිකනට වැටෙනකොට ඒ අයිතිවාසිකම් උත්පත්ති යෝනි අහුවෙන්නේම නැහැ. අහුවෙන තිබුණත් ඒවා හොඳ පැත්තයි අපට අහුවෙන්නේ. ඒක නිසා ධම්මම හොඳ පැත්ත අල්ලගන්න හැටි අර දාන සීල දෙකින් කිව්වේ දාන සීලේ කිව්වේ අපතරල පිටේ සම්බන්ධතාවය දැල්ලා අත්හැරිච්ච ප්‍රමාණය සමාගයේ සංවරයෙන් තේරුම් ගන්න ආකාරය. ඒතකොට ඒකේ දිනුව භාවනාවේ කියලා කියනවා. ඒක ආන්දෙන් කරයි. ඒක ආන්දේ වඩා. ඒක මට ඇති නෑ. ඒක යනවා. එදා ඒ මොනර රජමාලිගාවට ගියාට පස්සේ මේ මොනරගේ දිහා බලපුවාම අමුතු කරුණාවක්, අමුතු මෛත්‍රියක්, අමුතු ආස්වාදයක් ඒ රජපෞලේ ආයත ආපු නිසා සත්තුරුවට එදා කියන්න සිද්ධ වෙලා තියෙනවා. අනේ මේ මොනරට වදෙදී යවන්නේ මේ මොනර විතරක් නෙමෙයි අනිත් කිසිම මොනරෙක් මරන්න බෑ. කියලා කියන හිත පහල කරලා තියෙන්නේ බණ පොතේ නම් කියනවා මොනර බණ කිව්වට. මොනර බණ කියලා මම හිතනවා ඉතින් ඔය දේවතා ආරාධනාව කාර්යය කරලා මම ගාටක් වාඩි වෙලා බලලා දැනගන්න තියෙනවා. හැබැයි එයා ඒ බණ කිව්වේ කියන වචනේ අපිට සම්පූර්ණ විරුද්ධ වෙන්න බෑ. බණ කියන්නේ හොඳ හැඟීමක් දෙන්න උපක්‍රමයක් උදෙනවා කියන එක. යම් කිසි හොඳ හැඟීමක් දීමට දැන් මේ වෙලාවේ මම ශබ්ද කළා යමක් කියමින් හොඳ හැඟීම් දෙන්න හදනවා. මේකටත් කියනවා බණ මේ කියන්නේ බණ කියනවා. නමුත් මේ හොඳ හැඟීම දෙන කොයි ක්‍රියාව වුණත් ආවේ හොඳ හැඟීමක් නම් කටින් නොකියුවට ඒකේ බණෙන් සිද්ධ වෙන දේ සිද්ධ වෙලා තියෙනවා. යාර ඒ හැඟීම දෙන්න මොනතර බණ කිව්වේ කියලා ඉතින් කාටත් කිසි දෙයක් මේ දේශයෙන් තේරුම් ගන්න ධම්මට වුණා. ඒ අර සාමාන්‍ය අපි හිතන ස්වરૂපේ වැරදි. නමුත් ඒ දේ සිද්ධ වෙලා තියෙනවා. මොනතර පාලි දන්නේ නැහැ සිංහල දන්නේ. නමුත් ඒ මොනතර කිලින් අල්ලගෙන මොනතර දිහා බලනකොටම මහා කරුණාවක් මැච්චා. ඒ කරුණාව මෛත්‍රිය උපන්නේ මොකද? අර සංසාරේදී අර සතා ඇලීමට ගෝචර වදුරු කරමින් දේශ මාන විශ්‍යා ආංකාර ඔක්කොම ගොඩනගන්නා වූ අර ඇලීමේ මූලික ස්වરૂපය යම් ප්‍රමාණයක්ද විදලා තිබුණේ ඒ ප්‍රමාණයේ හාස්කම ඒ අන්තජ යෝනික ඉපදිලා ඒ සතා ලබන. ඒකට අපිට තේරෙන්න ඕන ක්ෂණයක්වත් අපි මේ මිනිස් ආත්මයේදී සකස් කරන්නා මේ යහපත් අයිතිවාසිකම ජීවිතේ කවදාකවත් මොනම අපනිකුටවත් ඒක නම් ගලවන්න බෑ. ඒක නිසා කොයිතරම් උත්සාහයෙන් මේ අවස්ථාවේදී අපි මේව කරගatiiද කියන උනන්දු හිතත්
ඒ අනුසාරයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒක අගේ Tamanට සිදෙනවා නම්. එතකොට දැන් මොනර විදේශවලින් මම අපි වෙන්නේ අර කෘත්‍යයක වටිනාකම ජීවිතයක් ඇතුලේ සංවිධාන වෙනකොට ඒයින් ලැබෙන ප්‍රතිඵලයේ තියෙන රසය ජීවිතේ පවා බේර ගන්න ඒක. දැන් සමහර සතුන්ට ඔපමණ මේ අසරණ තත්ත්වෙක හිටියත් සමහර සතුන්ට උදව්වක් කරන්න පිටක් පහළ වෙන්නෙම නැහැ. දැන් කොටියේ උගලකට අහු වෙලා හිටියොත් කොයිතරම් උපාසක මහත්තයෙක් හරි හාමුදුරු කෙනෙක් හරි එතනින් යනකොට අවදාත්තක් අනුකම්පාවක් හිතෙන් නෙයි නිකන් යන ගමන් කරන අනුකම්පාවක් ඒක. අපිට කවදාකවත් අර උගලට නම් අත්‍යන්න බේරන්න ඕනේ. අයියා දන්නෝ මේකට පස්සේ වෙන දේ මොකක්ද? ඒ හේතුව මොකද? ඒ සතා ඒ තරම කාෂ්ඨක සෞද්‍ර ස්වરૂපයන් ජීවිතය ඇතුලේ ගොඩනගාගත්ත ප්‍රමාණය කිව්වොත් ලෝකේ කිසිම කෙනෙකුගෙන් බැරි අවස්ථාවක පිටක් නොලබන තත්ත්වයක් ඒ උත්පත්ති අයිතිවාසිකම් පිටක් අත්. ඒක නිසායි ඕ සතාන කොටියෙක් කියලා රවගත්ත කිව්වේ. ඒයින් මෙහා සංසිද්ධ තත්ත්වවල සම්සුන් තත්ත්වවල පොසත් ජීවිතේ පත් වුණාට පස්සේ යම් යම් හේතුන් නිසා උත්පත්ති ලැබුවත් ඒ බෝධිසත්ව අපංගම ඒ ආත්මවිති පාලනය